නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ මහා කරුණික වූ ධර්මරාජයන් වහන්සේ වන අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ලංකා ධරණී තලයට අනුබුදුවරයන් වහන්සේ වූ අපගේ ආදී ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ අද දිනට 14 වන උපන්දිනයේ සමරන පින්වත් ඩිනුත් මාලන් පුතාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන අදහසින් බහමාසී වෙසෙන පින්වතුන් දෙපළක් සහ ඒ දරුවන් විසිනුයි මේ ධර්ම දානය සිදු කරන්නේ. සිංහලයාට හමු වූ නිධානය කියන මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයෙන් දරමින් පින්වතුනි, අද දවසේ මේ සිදු කෙරෙන්නේ සිංහලයාට හමු වූ නිධානය දේශනා මාලාවේ අවසාන දේශනාව. ධර්ම දේශනා 16ක් ඔස්සේ අපි ඔබට මේ සිංහලයාට හමු වූ මහා නිධානය ගැන බොහෝ කරුණු කාරණා සිහිපත් කරලා දුන්නා. සිංහලයාට හමු වූ මහා නිධානය ශ්‍රී සම්බුද්ධ ශාසනය. අප තිලෝගුරු අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236ක් ඉක්ම ගිය තැන මීට වර්ෂ 2329කට පෙර ඒ උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනය නම් වූ මහා නිධානය රැගෙන අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුර 15 පුන් පොහෝ දිනයක මේ ලංකා ධරණී තලයට වැඩම කළා. ලංකා භූමියට වැඩම කරපු අපේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියේ සිංහලයාට තෙරුවන් සරණ පිහිට කරගත්ත, පින්පව් විශ්වාස කරන, කර්ම ඵල විශ්වාස කරන, සම්මා දිට්ඨියෙන් යුක්ත, සෑය බෝධිය පුද පුදා පින්ඩස් කරගන්න, සුගතියේ දොරටු හැරගන්න, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරන, සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම පුරුදු කරන බොහොම අභිමානවත් සුන්දර සංස්කෘතියක් අපට දායාද කළා. ජීවිතයට නිතර පින් කර කර ජීවත් වෙන සුන්දර සංස්කෘතියක්. ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වෙච්ච සංස්කෘතියක්. කෙලෙහි ගුණ දන්න, කෙලෙහි ගුණ සිහි කරන සත්පුරුෂ ගුණාංග වලින් සපිරිච්ච සංස්කෘතියක් අපට දායාද කළා. හැබැයි සිංහලයාට ලැබිච්ච සුන්දර සංස්කෘතිය කලින් කල මේ ලංකාවට පැමිණි නොඑක් නීච ආක්‍රමණිකයෝ නිසා කිලිටි වුණා. ප්‍රධානම කිලිටිවීමක් සිද්ධ වුණේ කාලිංග මාගගේ ආක්‍රමණයෙන්. කාලිංග මාග කියන ද්‍රවිඩ ආක්‍රමණිකයා පැමිණිලා මේ ලංකා භූමියේ විහෙර විහාර විනාශ කළා. සත්‍ය වූ ධර්මය අන්තර්ගත වෙලා තිබුණු ඒ දහම් ග්‍රන්ථ ආදී ගිනිබත් කළා. මහා විනාශයක් සිදු කළා. මේ ලංකා භූමියේ සිංහලයෝ කුලදේවතාවරු කියලා හඳුන්වපු භික්ෂු සංඝයා වහන්සේව ඊටාම ම්ලේච්ඡ විදිහට ඝාතනය කළා. සිංහලයෝ හම්බ වෙන තැන කපා කොටලා ඝාතනය කරලා අවසානයේ යම් සිංහලයෝ ඉතුරු වුණා නම් ඉතිරි වෙච්ච හැම සිංහලයෙකුගේම, සිංහල හැම පුරුෂයෙකුගේම අතක් හෝ කකුලක් කැපුවා. එහෙම අඩපණ කෙරෙව්වා. බලහත්කාරයෙන්ම ඒ Hindu ඇදහිලි ආදී මිසදිටුව මේ සිංහලයාගේ ඇඟේ ගැහුවා. අපේ සංස්කෘතිය කිලිටි වුණා. තෙරුවන් සරණ උදෙසා ජීවිතේ උනත් පූජා කරන
ඒ අභිමානවත් ගතිය අපට නැතුව ගියා ටික ටික. අපේ සංස්කෘතියේ තිබුණු සුන්දර ගති ලක්ෂණ එකින් එක කිලිටි වෙන්න පටන් ගත්තා. ඒ මතට තව තවත් ආක්‍රමණිකයෝ එනකොට පෘතුගීසියාව, ලන්දේසියාව, ඉංග්‍රීසියාව එන්නම අපේ තිබුණු අභිමානවත් සංස්කෘතිය කිලිටි වෙන්න පටන් ගත්තා. අපි දුර්වලයෝ බවට පත් වෙන්න පටන් ගත්තා මේ සිංහලයා. සිංහලයා දුර්වලයෝ බවට පත් වෙන්න හේතුව සිංහලයාට තමන්ගේ උරුමය, තමන්ට ලැබිච්ච මහා නිධානය ගැන හරියට අඳුනා ගන්න බැරි වීම. මේ ගැන දැකපු භික්ෂු සංඝයා විසින්, මහා සංඝරත්නය විසින් සිංහලයාට අභිමානය රැක ගැනීම පිණිස තමන් කවුද කියලා දැනගන්න ඉතිහාස ග්‍රන්ථයක් සම්පාදනය කළා. මහා වංශය. සිංහලයාගේ සත්‍ය වූ ඉතිහාසය. පහුකාලිනව ආපු ආක්‍රමණිකයෝ විසින් මොකද්ද කළේ? සිංහලයාට ඉතිහාස ග්‍රන්ථය ගැන සැක ඇති කළා. ඒක ගැනත් බලවත්ව ශක්තිමත්ව පිහිටා ඉන්න පුළුවන් අවකාශي අඩු කළා. ඒ නිසා වර්තමානයේ වෙනකොට සිංහලයෝ අතරේ සුළු පිරිසයි තමන් ගැන අභිමානයක් ඇතුව ඉන්නේ. බොහෝ දෙනෙක් තමන්ගේ උරුමේ සැක කරනවා. තමන්ගේ සත්‍ය වූ අභිමානවත් ඉතිහාසය සැක කරනවා. ඉතින් අපේ මේ ලංකා භූමිය ආක්‍රමණය කරපු ඉංග්‍රීසින් ලංකා භූමියේ තිබුණු සුන්දර සංස්කෘතියට ඒ සුද්දාගේ නීච කසට කලවම් කරනකොට ඒක බලාගෙන ඉන්න බැරුව සිංහලයේ වීරයෝ අවිගත්තා. ඒ සිංහලයාව පරද්දන්න. සිංහලයෝ පරද්දන්න යුදය දිච්චි වීරයෝ අතරේ අපි කවුරුත් දන්නවනේ ඇහැලේ පොළ මහා අධිකාරම. මේ ඇහැලේ පොළ මහා අධිකාරම සිංහලයා වෙනුවෙන් යුද වදිද්දී සිංහලයාගේ අත්අඩංගුවට පත් වෙනවා 1825 වර්ෂයේදී. ඒ අත්අඩංගුවට පත් වුණාට පස්සේ ඇහැලේ පොළ මහා අධිකාරම මේ සිංහලයෝ මුරිසි දිවයිනට පිටමං කළා හිරකාරයෙක් විදිහට. මුරිසි දිවයිනට පිටමං කරලා හිරකාරයෙක් විදිහට ඒ මුරිසි දිවයිනේ ඉන්නකොට ඇහැලේ පොළ මහා අධිකාරම වයෝවෘද්ධ වෙද්දී කුදු ගැහුණා. කුද ගැහිච්ච මේ ඇහැලේ පොළ මහ නිලමේතුමා මුරුසි සිර කඳවුරේ අර කුදු ගැහිච්චි සිරුරෙන් යුක්තව හැමතිස්සෙම මේ හිර කඳවුරේ එහෙට මෙහෙට ඇවිදිනවා. එතකොට එක අවස්ථාවක ඇහුවා කියනවා මේ ප්‍රංශ ජාතික සොල්දාදුවෙක් ඈ මහනිලමේ දවස පුරාම මේ බිමට නැමිලා හෝදීසි කර කර මොනවාද හොයන්නේ? ඔබේ මොකුත් නැති වෙලාවක්ද කියලා. ඒ හැවුවේ උච්චමට. ඒ වීරෝධාර නිලමේ තුමාගෙන් ඔච්චමට ඒ සුද්දා එහෙම ඇහුවා. එහෙම අහනකොට ඇහැලේ පොළ මහ නිලමේ තුමා පිළිතුරු දුන්නා. ඔව් මිත්‍රයා, මම මේ හැමතිස්සෙම හොයන්නේ මගේ නැති වී ගිය සිංහල ප්‍රෞಢත්වය කෝ කියලා. මම ඒක හොයනවා. ඉතින් එහෙම සිංහල වීරයන්ට කියන්න සිද්ධ වුණා. සිංහලයට මේ සිංහල ජාතියට එහෙම අවාසනාවක් උරුම වුණා. හැබැයි පින්වතුනේ අපිට වර්තමානික සිංහලයෝ විදිහට මේ සිංහල ජාතියේ ජන්මලාභය ලැබපු අපට ඉතිහාසය කියන අපේ සිංහල ජාතියේ සත්‍යය මහා වංශයේ ඇසුරින් හොඳට දැනගන්න අවකාශ ලැබිලා තියෙනවා. අපිට අපි ගැනම අභිමානයක් ඇති කර ගැනීම පිණිස පැහැදිලි සිංහල ඉතිහාසය තාමත් ආරක්ෂා වෙලා තියෙනවා. ඊළඟට අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියේ 5000ක් කල් පවතිනා ලෙස පිහිටුවන ලද බුද්ධ ශාසනය නම් වූ මහා නිධානය අපට තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරලා මේ ලංකා භූමියේ ඒ මහා නිධානය ශ්‍රී සම්බුද්ධ ශාසනය මනාකොට පිහිටෙව්වානේ.
ඒකට හේතුව පින්වතුනි මේ සිංහල දේශය තමයි බුදුරජාණන් වහන්සේලාගේ සම්බුද්ධ ශාසනයේ මනාව පිහිටන දේශය. මේ මහා භද්‍රකල්පයේ පහළ වුණ සතර බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේම ඊතා මනවින් සුරක්ෂා වෙන භූමිය මේ සිංහල දේශයයි. අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෙර ලෝකේ පහළ වෙච්ච කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා තුන්නමගේම බුද්ධ ශාසනය මෙහි පිහිටියා. ඒ නිසාම අපගේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් 9 මාසයක් ඉක්මයේ ගොස් තියෙද්දී මේ ලංකා භූමියේ මනුස්ස වාසයක්වත් නැතිව තියෙන කාලේ ලංකා භූමියට සෙත සැලසීම පිණිස මතු අනාගතයේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන දේශයට රැකවල් සැලසීම පිණිස බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කළා. සම්බුදු පහසින් මේ ලංකා භූමිය පිවිතුරු කළා, ආරක්ෂා කළා. එතකොට අපි ගැන අභිමානයක් ඇති කර ගන්න ඕන. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන, මේ ලෝකයට ඊතා කලාතුරකින් පහළ වෙන තුන් ලෝකාග්‍ර වූ මහා මුනීන්ද්‍රයන් වහන්සේ මේ ලංකා භූමියට වැඩම කළා. මේ ලංකා දේශය කියලා කියන්නේ මං උපන්න රට කියලා කියන්නේ එහෙම එකක්. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු පහසින් පිවිතුරු වෙච්චි පාරිශුද්ධ වෙච්චි දේශයක්. බුදුරජාණන් වහන්සේ විසින්ම රැකවල සැදූ දේශයක්. බුදුරජාණන් වහන්සේ 3 වතාවක්ම මේ ලංකා භූමියට වැඩම කළා. 3 වෙනි වතාවේ ලංකා භූමියට වැඩම කරපු අපගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ 500ක් නිකලස් මහරහතුන් පිරිවරාගෙන මේ ලංකා භූමියේ සෑරජාණන් වහන්සේලා පිහිටන හැම තැනකටම වැඩම කළා. ඵල සමවත් සුවයෙන් මේ ලංකා භූමියේ ඒ තැන වැඩ හිටියා. ලංකා භූමිය පූජනීය සුපූජනීය බවට පත් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ විසින් එසේ ආරක්ෂා කරපු භූමියක් මං උපන්න රට කියලා අපට හැඟීමක් තියෙන්න ඕන. එහෙම රටක එහෙම ජාතියක උපන්න කෙනෙක් මම කියලා අපට අභිමානයක් තියෙන්න ඕන. අපට ප්‍රෞಢත්වයක් තියෙන්න ඕන. ඒක නැති වෙලා යන්න ඉඩ දෙන්න එපා. ඒක නැති වී යාම පිණිසයි මේ මහා වංශය ආදී ඉතිහාස ග්‍රන්ථ මේ ඒ ග්‍රන්ථ කෙරෙහි සැක ඉපද්ද වීම කියන කාරණේ සිද්ධ වෙන්නේ. ඒ ප්‍රෞಢත්වය, ඒ හැඟීම නැති වෙලා යන එක. ඒ නිසා පින්වතුනි මහා වංශය කියලා කියන්නේ අපේ උතුම් මහා සංඝරත්නය විසින් අපිට අපිම කවුද කියලා දැනගන්න සම්පාදනය කරන ලද ග්‍රන්ථය. දැන් බලන්න මේ මහා වංශයේ තියෙනවා අපිට මේ සම්බුද්ධ ශාසනය ලැබුණු විදිහ, මේ බුද්ධ ශාසනය ලංකා භූමියේ පිහිටපු විදිහ, මේ බුද්ධ ශාසනය ලංකා භූමියේ මුල් බැසගත් විදිහ. මේවා ඉගෙන ගන්නකොටයි අපිට අපි ගැන හැඟීමක් ඇති වෙන්නේ. ඒතර යම් කෙනෙක් මහා වංශය සැක කරනවා නම් හැඟීමක් ඇතිවීම පිණිස හේතු වෙන දේ ඔහුට නැතුව යනවා. මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුන් පොහෝ දිනේ ලංකාවට වැඩම කළාට පස්සේ මිහින්තලාවේදී මුලින්ම කළේ දෙවන පෑතිස් රජුරු ඇතුළු 40000ක් පිරිසට චූල හත්තිපදෝපම කියන සූත්‍ර දේශනාව දේශනා කළා. ඔන්න ලංකා භූමියේ නිකලෙස් ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ නිර්මල පාරිශුද්ධ සද්ධර්මයේ රැව් දෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැව් දෙන්න පටන් ගත්තේ ආන්නේ එදා. මීට වර්ෂ 2329කට පෙර. එතකොට එදා ඒ දෙවන පෑතිස් රජුරුව ඇතුළු 40000ක් දෙනා මහා හඬින් 40000ක පිරිසක් මහා හඬින් ඒ ධර්මයට සාදුකාර පැවැත්වුවා. ඔන්න සිංහලයෝ සත්‍යයට සාදුකාර පවත්තන්ට සත්‍ය අනුමෝදන් වෙන්න පටන් ගත්තා. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනාටද පින්වතුනේ සවම්පත් වලට සත්‍ය ඇහෙන්නේ? පරම සත්‍යය. ලේසි පිරිසකට පරම සත්‍ය අහන්න ලැබෙන්නේ. කීයෙන් කී දෙනෙකුටද පින්වතුනේ පරම සත්‍යයට සාදුකාර දෙන්න ලැබෙන්නේ?
ලේසි පිරිසකට පරම සත්‍යයට සාදුකාර දෙන්න ලැබෙන්නේ මේ සිංහල භූමියේ මේ ලංකා ධරණී තලයේ සිංහල ජාතිය උපන් අපට පරම සත්‍ය අහන්න ලැබෙනවා. පරම සත්‍යයට සාදුකාර දෙන්න පරම සත්‍ය අනුමෝදන් වෙන්න අවකාශ ලැබෙනවා. මේ අවකාශ උදා කළේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ එදා චූලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරනකොට තෙරුවන් ගැන ඒ නුවණැති දෙවන පෑතිස් රජුරුව ඇතුළු ඒ පිරිසගේ හිත් තුළ බලවත් ප්‍රසාදයක් උපන්නා. එදා මහා හඬින් ඒ අය තෙරුවන් සරණ ගියා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. ඔය මිහින් තලාව සෑගිරිය ගිගුම් නාද දෙන්න සරණ ගියා. ධම්මං සරණං ගච්ඡාමි කියලා නිර්මල වූ සද්ධර්මයේ සරණ ගියා. සංඝං සරණං ගච්ඡාමි කියලා ඒ උතුම් මාර්ය සංගරුවන සරණ ගියා. තෙරුවන් සරණේ පිහිටියා අපේ සිංහලයෝ. මිහිඳු මහරහතන් වහන්සේ ඒ විදිහට මුලින්ම අපට තෙරුවන් සරණ ලබා දුන්නා. තෙරුවන් සරණ ලබා දීලා ඊට පස්සේ මොකද්ද කළේ? මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවේදීම සෑගිරියේදීම බණ්ඩුක කියන උපාසකයාව පැවිදි කෙරෙව්වා. පැවිදි කරවලා අරහත්වයේ හික්මෙව්වා. ලංකා භූමියට වැඩම කරපු දවසේම මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දිවදී රහතන් වහන්සේ නමක් බිහි කළා. මේ ලක්දිවදී සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම පූර්ණත්වයට පත් කරපු රහතන් වහන්සේ නමක් බිහි වුණා. බණ්ඩුක මහරහතන් වහන්සේ. එදා රාත්‍රී කාලයේ වෙනකොට මිහිඳු මහරහතන් වහන්සේ දෙවියන්ට කල් දන්වලා මේ ලංකා භූමියේදී දෙවිවරු උදෙසා ධර්මයක් දේශනා කළා සමචිත්ත පරියාය සූත්‍රය. එතකොට මේ ලංකා භූමියට දස දහසක් දිව්‍ය ලෝකවල දෙවිවරු ආකර්ෂණය වෙන්න පටන් ගත්තා. බලන්න උන්වහන්සේ රැකවරණේ හදලා දීලා තියෙන විදිහ. බණ අහන්න කැමති තෙරුවන් කෙරෙහි ප්‍රසාදයට පත්වෙච්චි දේව සමාගමය ලංකාවට එකතු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියට වැඩම කරලා පළමුවෙනි දිනයේ උන්න රජමැදුරට වැඩම කරලා රජමැදුරේ රාජකීය පිරිසට විමානවත්තු පේතවත්තු ඇසුරෙන් පින්පව් ගැන කියලා දුන්නා. අපි මේ කරන කියන හිතන දේවල් වලට අනුව කර්ම සකස් වෙන විදිහ යහපත් කර්ම විසින් අපට සැප හදන විදිහ අයහපත් කර්ම විසින් අපිව දුකෙන් දුකට ඇද දාන විදිහ මිහිඳු මහරහතන් වහන්සේ හරි ලස්සනට කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් විමානවත්තු පේතවත්තු විස්තර කරලා ඊළඟට උන්වහන්සේ වදාලා මේ ඔක්කොගින්ම නිදහස් වෙන්න මේ හැම දෙයකින්ම නිදහස් වෙන්න ජීවිතයට අවබෝධයක් හදාගන්න ඕන. ඒ අවබෝධයේ චතුරාර්ය සත්‍ය අවබෝධයයි සත්‍ය සංයුක්තයේ දේශනා කළා. ඒ සත්‍ය සංයුත්තේ දේශනා කරනකොට දැන් මේ පළමුවෙනිම දේශනාව ලංකා භූමියේ චූලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරාට පස්සේ සිංහලයට අහන්න ලැබෙන පළමුවෙනිම දේශනාව. ඒ දේශනාව අහද්දී අනුලා බිසවුන් වහන්සේ ප්‍රධාන 500ක් දෙන සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. මාර්ගඵලලාභීන් බිහි වුණා. මේ සිංහලය කියලා කියන්නේ මාර්ගඵලලාභීන් බිහි වෙච්චි දේශය. එහෙම හිතලා අපිට අපේ ගැන ප්‍රෞಢත්වයක් අභිමානයක් ඇති කරගන්න බැරිද? සිංහලයට පුළුවන්. මේ සිංහලයේ සෝතාපන්න අය බිහි වුණා. මේ සිංහලයේ සකදාගාමී අය බිහි වුණා. මේ සිංහලයේ අනාගාමී උත්තමයෝ බිහි වුණා. මේ සිංහලයේ රහතන් වහන්සේලා බිහි වුණා. මේ ලෝකේ දඹදිව හැරුණුකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පැතිරිච්ච රටවල් කීපයක විතරයි මාර්ගඵලලාභීන් බිහි වුණේ. මේ රටවල් අතරේ මේ උතුම් දේශයක් අපේ මේ සිංහල රට.
ඒ උතුම් භාවය කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ නිර්මල සද්ධර්මයේ දිවිහිමියෙන් ආරක්ෂා කරන දේශයේ බවට පත් වුණේ මේ සිංහල දේශය. ඒ ධර්මය ආරක්ෂා කිරීම පිණිස බිහිවෙච්ච ජාතිය සිංහල ජාතිය. අපි සිංහල ජාතියේ ජන්මලාභය ලැබුවා කියලා අපිට කොච්චර බලවත් ශක්තිමත් හැඟීමක් පින්වතුනි මේවා අහනකොට මේවා ඉගෙන ගන්නකොට ඇති කරගන්න පුළුවන්ද? මිහිඳු මහරහතන් වහන්සේ පළවෙනි දවසේම මේ විමානවත්තු පේතවත්තු ඇතුරෙන් ධර්මයේ දේශනා කළා කියලා මේ කාරණා අහන්න ලැබෙනකොට මිනිසුන්ට උවමනා වුණා මිහිඳු මහරහතන් වහන්සේ බැහැ දැකලා බණ අහන්න. හැබැයි ඒකට රජමැදුර ඉඩමදි. ඒකට උවමනා වුණා ධර්මශාලාවක්, බණ අහන්න ශාලාවක්. රජුරුව කල්පනා කළා ඊට සුදුසු ශාලාවක් කෝ? රටවැසියාට සුවසේ බණ අහන්න තැනක්. රජුගේ හස්තීන් බඳින ඇත්හල හස්ති ශාලාව හොඳට සුවඳ දියෙන් හොදලා මනා සැරසිල්ලෙන් සරසවලා ඔන්න ලංකා භූමියේ ධර්මශාලාව ඉදි වුණා. බණ අහන්න සවම්පත් යොමාගෙන බණ අහන්න ධර්මශාලාව ඉදි වුණා. එදා පටන් තමයි ලංකා භූමියේ ධර්මශාලා ඉදි වෙන්න පටන් ගත්තේ. ධර්මශාලා ඉදි වෙච්චි ධර්මශාලාවේ ඉඳගෙන සත්‍ය අහන සත්‍ය ඉගෙන ගන්න මේ මහා නුවණැති මිනිස්සු බිහි වෙච්චි ජාතියක් අපේ සිංහල ජාතිය කියලා කියන්නේ. එදා ඇත්තලේදී මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරා දේවදූත සූත්‍රය. ඒ සූත්‍රය අහනකොට ඒ දේශනාව අවසානයේ දහසක් දෙනා සෝවන් වුණා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ එදාම රම්‍ය වූ නන්දන වනයේදී බාල පණ්ඩිත සූත්‍රය දේශනා කළා. ඒ දේශනාව අහලත් 1000ක් දෙනා සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. එතකොට බලන්න මිහිඳු මහරහතන් වහන්සේ මේ අනුරාධපුරයට වැඩම කරපු පළවෙනි දවසේම 2500ක් දෙනෙක් මාර්ගඵලලාභීන් බිහි වුණා. දෙවැනි දවසේ මිහිඳු මහරහතන් වහන්සේ මේ නන්දන උයන පිළිගත්තා. මහමෙවුනා උයන පිළිගත්තා. මේ මහමෙවුනා උයන පිළිගැනීමේ කතාව දීර්ඝ වශයෙන් සඳහන් වෙනවා මහාවංශය තුල. අපේ රජුරවන්ට උවමනා වුණා මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයේ ඉඳලා මිහින්තලාව කියන දුරට වැඩම කරන්නේ නැතුව අනුරාධපුරයේ රජමාලිගාවට සමීපයේම වැඩ ඉන්නවා නා. ඉතින් රජුරෝ කැමති වුණා මහමෙවුනා උයන සංඝ සතු කොට පූජා කරන්න. රජුරෝ අහනවා ස්වාමීනි භික්ෂූන් වහන්සේලාට මේ ආරාම පිළිගැනීම කැපද? එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වෙලාවේ විනය පිටකයේ අන්තර්ගත විදිහට වේළුවනාරාම පූජා කතාව හරි ලස්සනට රජුරුව ඇතුළු පිරිසට කියලා දුන්නා. එතකොට එතන හිටියා අර සෝවාන් වෙච්චි අනුලාභිසවුන් වහන්සේ ඇතුළු 500 දෙනා. වේළුවනාරාම පූජා කතාව කරලා අවසන් වෙනකොට ඒ 500ක් දෙනා තවත් ඉහළ මාර්ග ඵලයන්ටපත් වුණා. සකදාගාමි ඵලයේ සාක්ෂාත් කළා. එයාලාට පැවිදි වෙන්න හිතක් ඇති වුණා. මේ කාම බන්ධන ඕනේ නැහැ කියලා. පැවිදි වෙන්න අදහස ඉදිරිපත් කරනකොට මිහිඳු මහරහතන් වහන්සේ වදාරනවා මේ ස්ත්‍රීන් පැවිදි කිරීමට හැකියාවක් අපට නැහැ. ඒ නිසා මේ කාන්තාවන්ට පැවිද්ද ලබා ගැනීම පිණිස සංඝමිත්තා රහත් උත්තමාවිය වැඩම කරවන්නට කටයුතු සම්පාදනය කරන්නට. එසේ සංඝමිත්තා රහත් උත්තමාවිය වැඩම කරන කල්හි මේ ලංකා භූමියට විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් වැඩම කරවන්න. ඒ අදහස එදා මිහිඳු මහරහතන් වහන්සේ රජුරවන්ට පැවසුවේ ලංකා භූමියට වැඩම කරලා දවස් 2යි. හරි පුදුම සහගතයි පින්වතුනි මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා ධරණී තලයේ සම්බුද්ධ ශාසනය පිහිටවපු හැටි. ඉතින් එදා මේ ආරාම පූජා කතාව කරලා අවසන් වුණාට පස්සේ රජුරුව හරි සතුටටපත් වෙලා මහමෙවුනා උයන සංඝ සතු කොට පැන් වඩා පූජා කළා. එසේ පැන් වඩනකොට ඒ පැන් පොද පොළොවට වැටෙනවාත් එක්කම මේ මහ පොළොව කම්පා වුණා.
ලංකා භූමිය කම්පා වුණා. එතකොට රජුරු අහනවා ස්වාමීනි මේ මහ පොළොව කම්පා වෙච්ච කාරණාව මොකද්ද? මහරජුරුවනි මේ ලංකා ද්වීපයේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පිහිටන නිසයි මේ ලංකා භූමිය මේ මොහොතේ කම්පා වුණේ. ලංකා භූමියට සම්බුද්ධ ශාසනය දායාද කරන්නට වැඩම කරපු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට වැඩහිඳීම පිණිස සිංහලයා යම් මොහොතක ආරාමයේ විහාරයේ පූජා කළාද ඒ මොහොතේ ලංකා භූමිය කම්පා වුණා. සම්බුද්ධ ශාසනය පිහිටන නිසා රජුරුවන්ට බලවත් ප්‍රීතියක් සතුටක් උපන්නා. මේ ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය පිහිටනවාලු. ඒකට හේතුව රජුරුව කලින් අහපු බණපද හැම එකකින්ම දැනගෙන හිටියා. ලෝකයේ තියෙන හැමදේම අතරේ ශ්‍රේෂ්ඨම දේ සම්බුද්ධ ශාසනයයි. ඉතින් ඒ වෙලාවේ රජුරුව සමීපයට සේවකයෝ සමම්පිච්ච මල් අරගෙන එනවා. රජුරුව ඒ සමම්පිච්ච මල් අපේ මිහිඳු මහරහතන් වහන්සේට පිළිගැන්නුවා. මිහිඳු මහරහතන් වහන්සේ රජුරුවොත් එක්කම එක තැනකට වැඩම කළා. වැඩම කරලා රජගෙදරට දකුණු පැත්තේ ඉඳලා පිචුල හෙවත් නාවා නැමැති හිඹුල් වෘක්ෂය තිබ්බ තැනට සමන්මල් 8 මිටක් අරගෙන ඉස්සා. මේ සමන්මල් 8 මිට මේ ඉහින මොහොතේම ආයමත් වතාවක් පොළව කම්පා වුණා. එතකොට රජුරුව අහනවා ස්වාමීනි ඇයි මේ විදිහට මහ පොළොව කම්පා වුනේ? මහරජුරුවනි අතීතයේ 3 බුදුවරයන් වහන්සේලා ශාසන පිහිටුවාගෙන වැඩ හිටපු කාලේ ඒ 3 බුදුවරුන්ගේ ශාසනය පවතින කොටත් මෙන්න මේ ස්ථානයේ තමයි භික්ෂු සංඝයා වහන්සේගේ සීමා මාලකයේ තිබුණේ. එතකොට බලන්න පින්වතුනි අපි මේ ජන්මලාභය ලැබූ දේශේ මොන වගේ එකක්ද කියලා. හැම කල්හිම මේ මහා භද්‍ර කල්පයේ මීට පෙර පහළ වෙච්ච බුද්ධ ශාසන තුනේදීම සම්බුද්ධ ශාසනය පිහිටපු දේශය එදේ සම්බුද්ධ ශාසනය පිහිටනා කල්හි භික්ෂු සංඝයාගේ සීමා මාලකයේ පිහිටලා තියෙන්නේ එහි. සීමා මාලකයේ ඉදිකරුණේ මෙතන ලෝවා මහපාය ඉදිවිච්ච තැන පෙන්වන්නේ. ඉතින් මේ මොහොතේ හරි සතුටු වුණා රජුරුවෝ. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා මරුන්ත නැමැති පොකුණක් පිහිටලා තියෙන තැනට. එතනත් සමන්මල් විසිරෙව්වා. සමන්මල් විසිරෙන මොහොතේ ආයමත් පොළොව කම්පා වුණා. මිහිඳු මහරහතන් වහන්සේ පැහැදිලි කළා රජතුමනි අනාගතේ මේන්න මෙතන තමයි සංඝයාගේ ගිනිහල්ගේ පොකුණ බවට පත් වෙන්නේ. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ආයමත් වතාවක් වැඩම කළා රජගෙදරම දොරටුව අභියසට. එතෙන්ට වැඩම කරලා සමන්මල් 8 මිටක් එතෙන්ට පූජා කළා. මේ සමන්මල් පූජා කරපු තැන් පින්වතුනේ තුන්වෙනි ලංකා ගමනේදී බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පිවිතුරු වෙච්ච තැන්. ඒ තැන් මැනවින් අඳුනාගෙන මිහිඳු මහරහතන් වහන්සේ මල් පූජා කළේ. ඒ අවස්ථාවේදී මහ පොළොව වෙන වෙලාවට වඩා දරුණු විදිහට සැලී ගියා. එතකොට රජුරු අහනවා ස්වාමීනි මේ අවස්ථාවේ මෙච්චර පොළොව කැළඹුණේ මොකක් නිසාද? මහරජතුමනි මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ කෝණාගමන කාශ්‍යප යන 3 බුදුවරයන් වහන්සේලාගේ සම්බෝධියට සෙවණ දුන් මහරි දිඹුල් නුග කියන උතුම් බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ ශාඛා බෝධි මේ ස්ථානයේ පිහිටියා. අප තිලෝගුරු අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බෝධියට සෙවණ දුන් ඇසතු බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ මේ ස්ථානයේ පිහිටනවා. මිහිඳු මහරහතන් වහන්සේ එතනින් මුචල මාලකය කියන මිදෙල්ල ගස් සෙවණට වැඩම කළා. ඒ මිදෙල්ල ගස් සෙවණේදී මිහිඳු මහරහතන් වහන්සේ යලිත් වතාවක් සමන්මල් විසිරෙව්වා. එතනත් සම්බුදු පහසින් පිවිතුරු වෙච්ච පිම්බිමක්. එතනදී පොළොව කම්පා වුණා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වදාලා රජතුමනි මෙන්න මෙතන තමයි සංඝයා පොහොය කරන උපෝසථාගාරයේ දිවෙන තැන. එතනින් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා පංචම්බ මාලකයේ හෙවත් අඹගස් පසකින් රවුමට වට වූ තැනට. එතනදී මිහිඳු මහරහතන් වහන්සේත් රජුරුවත් ඉන්නකොට
සේවකෙක් ඉදිච්චි අඹ ගෙඩියක් අරගෙන එනවා. ඒක රජුරවන්ට පිළිගන්නවා. රජුරුව කැමති වුණා ඒක මිහිඳු මහරහතන් වහන්සේට පූජා කරන්න. රහතන් වහන්සේ එතකොට වාඩි වෙන්න උවමනා බවක් පෙන්නවා. රජුරවන්ට මේ රජුරුව සේවකයෝ ලව්වා ආසනේ සකස් කරවලා මිහිඳු මහරහතන් වහන්සේට වැඩ ඉන්න සැලැස්සුවා. මිහිඳු මහරහතන් වහන්සේ එහි වැඩ ඉඳලා අර ප්‍රණීත අඹේ වැළඳුවා. වළඳලා අත මේ දෝවණය කරගත්තා. ඊට පස්සේ රජුරුවන්ගේ අතට දෙනවා අර වැළඳු අඹ ඇටය. රජතුමනි මෙය මෙහි පැල කරවන්න. රජුරුව තමන්ගේ අතින්ම අඹ ඇටි පැල කළා. පැල කරපු අඹ ඇටයට මේ රෝපණය වීම පිණිස මිහිඳු මහරහතන් වහන්සේ පැන්වක් කළා. ඒ පැන්වත් කරන මොහොතේ පින්වතුනේ කාලයක් ගිහිල්ලා රුක්ෂයක් ඵල සහිතව මනාව වැඩෙනවාද ඒ විදිහට එක සැනකින් අර අඹ ඇටින් සුවිශාල අඹ ගසක් එතන හටගත්තා. ඒක 이르දියක්. ඒ 이르දිය දැක්කාට පස්සේ රජු ඇතුළු පිරිස හරි මේ විස්මයටපත් වුණා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ඉතින්ටත් සමම් මල් අට මිටක් මේ විසිරෙව්වා. පොළොව කම්පා වුණා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා රජතුමනි මෙතනදී පොළොව කම්පා වුණේ සංඝයා වහන්සේලාට ලැබෙන නොයෙක් ලාභයන් සමගිව රැස් වෙන සංඝයාට පොදුවේ බෙදෙන තැන බවට පත් වෙන්නේ මෙතන. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා චතුෂ්ශාලාව පිහිටන තැන. චතුෂ්ශාලා කියලා කියන්නේ මොකටද? ඒ චතුෂ්ශාලාව කියන තැනදී තමයි සංඝයා වහන්සේ දන් වළඳන්නේ. ඉතින් එතනදී මල් පූජා කළා. එතනදී පොළොව කම්පා වුණා. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ රාජ උද්‍යානයේ ඇතුළු සීමාවට ඇතුළත්ව තිබිච්චි කකුඳ කියන කුඩා වැව අසල මේ ඉවුරු කෙළවරේ තැනක උස් බිමකට මල් පූජා කළා. මේ මල් පූජා කරනකොට එතනදී පෙරටත් වඩා බොහෝම තදින් පොළොව කම්පා වුණා. ඒ රජුරෝ හේතු අහනවා මිහිඳු මහරහතන් වහන්සේ වදාළා රජතුමනි අනාගතයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ හිඳින ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ මේ පෘථුවියේ එකම තැනක එකම ස්ථානයක සම්බුදු රජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ හිඳිනවා නම් ආන්ගේ සෑරජාණන් වහන්සේ ඉති වෙන්නේ මෙතන. මේ තමයි පින්වතුනේ ලංකා භූමිය අපි ජන්මලාභය ලැබූ තැන. ලංකා භූමිය ගැන අභිමානයක් ඇති කරගන්න සිහි කරනවා නම් කොච්චර දේ තියෙනවද? ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ ඒ දවසේදීම නන්දනවනේ රැස් වෙච්ච මිනිස්සුන්ට අග්ගික්ඛන්දෝපම සූත්‍ර දේශනාව දේශනා කළා. දහසක් සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. තුන්වෙනි දවසේදී මිහිඳු මහරහතන් වහන්සේ නන්දන වනයේදී ආසි විසෝපම සූත්‍රය දේශනා කළා. ඒ ආසි විසෝපම සූත්‍ර දේශනාව වදාරනකොට 1000ක් දෙනා සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඒ වෙලාවේ රජුරුව මිහිඳු මහරහතන් වහන්සේ ළඟ වාඩි වෙලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ පැවසුවානේ සම්බුද්ධ ශාසනය පිහිටීම ගැන. ස්වාමීනි ලංකා භූමියේ සම්බුද්ධ ශාසන පිහිටියාද? මිහිඳු මහරහතන් වහන්සේ වදාලා රජුරුවනි තවම සම්බුද්ධ ශාසනය පිහිටියේ නැහැ. මේ සම්බුද්ධ ශාසනයේ ලංකා භූමියේ පිහිටන්නේ සංඝයාගේ උපෝසත කර්මාදිය කිරීම පිණිස සංඝයාට විනය සුවසේ ආරක්ෂා කිරීම පිණිස බුදුරජාන් වහන්සේගේ නියමයේ පරිදි මේ ලංකා භූමියේ සංඝයා උදෙසා සීමාවක් බඳවන්න ඕන. ඒ සීමා බඳපුවාම බුදුසසුන පිහිටනවා. ඒතර රජුරෝ කැමති වුණා ස්වාමීනි අපි හැකි ඉක්මනින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආඥාව තුල පිහිටා සීමා බැඳවීම සිද්ධ කරමු. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වදාරනවා රජතුමනි එහෙනම් සංඝයාට වෙන් කරන සීමාව ඔබම දැනගත යුත්තේය. අපි ඒ අනුව සීමා බැඳවීම සිදු කරනවා. රජුරෝ එදාම ඒ සඳහා කටයුතු සම්පාදනය කළා. මේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා 3 වෙනි දවසේ. 4 වෙනි දවසේ මිහිඳු මහරහතන් වහන්සේ නන්දනවනේ වැඩ හිඳලා අනමතග්ග සංයුක්තයේ දේශනා කළා. 1000ක් සිංහලයෝ සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. අපේ මිහිඳු මහරහතන් වහන්සේ එක දවසක් ඇතුළතම
සීමා බැඳවීමේ කටයුතු ඔක්කොම සමාප්ත කළා. ඒ ගැන පුවත හරි දීර්ඝයි. ඔබට පුළුවන් මහාවංශය කියන සත්‍ය ඉතිහාස ග්‍රන්ථයෙන් ඒක ඉගෙන ගන්න. 5 වෙනි දිනේදී මිහිඳු මහරහතන් වහන්සේ නන්දන වනයේදී කජ්ජනීය සූත්‍ර දේශනාව දේශනා කළා. එහිදී දහසක් දෙනා සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. 6 වෙනි දවසේදී ගෝමේ පිණ්ඩූපම සූත්‍රය දේශනා කළා. එතනදී දහසක් සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. 7 වෙනි දිනේදී ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළා. එතනදී දහසක් සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ওই විදිහට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා සතියයි මාර්ගඵලලාභීන් 8500ක් මේ ලංකා භූමියේ බිහි වුණා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා සතියක් ඇතුලේ ධර්මශාලාව පිහිටුවා දහම් කතාවයි කළේ. මුලින්ම මිහිඳු මහරහතන් වහන්සේ සත්‍ය වූ නිර්මල වූ ධර්මයේ දේශනා කළා. ධර්මයේ දේශනා කරද්දී ධර්මයේ තුල පිහිටි මාර්ගඵලලාභීන් බිහි වුණා. තෙරුවන් සරණ තමන්ගේ ජීවිතේ එකම සරණ කරගත්ත ශ්‍රාවකයෝ බිහි වුණා. තෙරුවන් කෙරෙහි බලවත් ප්‍රසාද ඇති ශ්‍රද්ධාවන්තයෝ බිහි වුණා. ඒ බිහි වෙනකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට බෝධීන් වහන්සේ වැඩම කරවන්න කටයුතු සම්පාදනය කළා. ධාතුන් වහන්සේලා ලැබෙන්න කටයුතු සම්පාදනය කළා. සේරජානන් වහන්සේලා ඉදි වෙන්න කටයුතු සම්පාදනය කළා. එහෙනම් බලන්න බුදු සසුන කියලා කියන්නේ මොකක්ද කියලා. බුද්ධ ශාසනය කියලා කියන්නේ සාංශාරික ගමනේ සසර දුකින් නිදහස් වීම පිණිස තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්නට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරපු දෙයත් මේ බුදු සසුනමයි. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස යම් ප්‍රතිපදාවක් තියෙනවාද? ඒ ප්‍රතිපදාව ගැන කියා දෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල. ඒ වගේමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තරම් ප්‍රඥා බලය මුහුකුරා නැති අයට රැකවරණය පිණිස පිම්පුරා ගන්න හැටි කියලා දෙන්නේ මේ බුද්ධ ශාසනය තුලේ. එතකොට සෑය වැඳීම, බෝධිය වැඳීම බුද්ධ ශාසනයට අයිති නැති එකක් නෙවෙයි. ධාතුන් වහන්සේලාට සත්කාර කිරීම සම්බුද්ධ ශාසනයට අයිති නැති එකක් නෙවෙයි. මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම සදහැසිත ඇති කරලා ඊට පස්සේ කලේ සෑය, බෝධිය පින්ඩස් කරගන්න අවකාශ හදපු එක. එතකොට මේ පින රැස් කර ගැනීම පිණිස මේ තමන්ගේ ජීවිතයට බොහෝ පින් රැස් කර ගැනීම පිණිස සේරජානන් වහන්සේ, බෝධිය, ධාතුන් වහන්සේලා මේ හැමදේමත් තියෙන භූමිය අපේ මේ ලංකා ධරණී තලය. සසර දුකින් නිදහස් වීම පිණිස නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ ඊතා පිරිසිදුව තියෙන භූමියත් මේ ලංකා ධරණී තලය. මෙහෙම සිහි කරලා තමන්ගේ ජාතිය ගැන, තමන් ජන්මලාභය ලැබූ දේශය ගැන අපි අපේ හිතේ අභිමානයක් ඇති කර ගන්නට ඕන. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ওই විදිහට වැඩම කරලා මනාකොට කටයුතු සම්පාදනය කරද්දී මේ ලංකා භූමියේ සසුන පිහිටියා. එක අවස්ථාවක රජුරු අහනවා, ස්වාමීනි දැන් නම් මේ ලක්දෙරණේ සම්බුදු සසුන මැනවින් පිහිටියා නේද? ස්වාමීනි දැන් තෙරුවන් සරණ ගියපු අය ඉන්නවා, නිතර පිම්පුරන අය ඉන්නවා, ඊළඟට මාර්ගඵලලාභීන් බිහි වුණා, බෝධීන් වහන්සේ, සේරජානන් වහන්සේ, ධාතුන් වහන්සේලා පිහිටියා, ඊළඟට භික්ෂුන් වහන්සේලා උදෙසා මිනිස්සු වෙහෙර ආරාම පූජා කළා. ස්වාමීනි දැන් නම් සසුන පිහිටියා නේද කියලා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වදාරනවා, නෑ මහරජතුමනි, යම් කලෙක මේ ලංකා භූමියේම භික්ෂූන් විසින් මැනවින් ශාස්ත්‍රුන් වහන්සේගේ විනය පැනවීම ඉගෙනගෙන විනය සංගායනා සිදු කරනවාද? විනය සංගායනා සිදු කරද්දී තමයි මේ පිහිටි සසුන මුල් බැසගන්නේ. ඉතින් එතකොට ඒකටත් කටයුතු සම්පාදනය කෙරුණා. ඒ කටයුතු සිද්ධ වුණේ තෝපාරාම සෑ මළුවේදී 68,000කට අධික මහා සංඝරත්නයක්. එතකොට බලන්න මේ සිංහලයේ කුල පුත්‍රයෝ කොච්චර පැවිදි වුණාද කියලා. 68,000කට අධික මහා සංඝරත්නයක් එකතු වුණා. ඒ අතර වැඩිහිටියම භික්ෂුව බවට පත් වුණේ මේ සිංහල රහතුන් අතරේ අපේ අරිට්ඨ මහරහතන් වහන්සේ. අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ මහත් වූ භික්ෂු සංඝයා
තෝපාරාම සෑ මළුවේදී විනය පිටකය සංගායනා කළා. මේ විනය පිටකය සංගායනා කරනකොට 5000ක් කල් පවතිනා ලෙස සම්බුදු සසුන මුල් බැසගත්තා කියන ප්‍රීතියට මේ ලංකා ධරතී මාතාව නව වතාවක්ම කම්පා වුණා. පින්වතුනි, එහෙම අසිරිය වෙච්චි භූමිය, එහෙම අසිරිය වෙච්චි දේශය අපේ මේ ලංකා ධරණී තලය. ලංකා ධරණී තලයේ සම්බුද්ධ ශාසනය පිහිටා තියෙනවා. සම්බුද්ධ ශාසනය කියන මහා නිධානය මේ ලංකා භූමියේ මැනවින් පිහිටා තියෙනවා. ලංකා භූමියේ ජන්මලාභය ලබන සිංහලයාටයි ඒ නිධාන ලාභයේ හිමිකාරීත්වය තියෙන්නේ. ඒ නිධානය රැකගනිමින් නිධානය තුළින් තමන්ගේ ජීවිතයට ආරක්ෂාව හදාගන්න තියෙන සිංහලයාට. ඒ සඳහා සිංහලයාට තිබිය යුතුයි අභිමානය. ඒ අභිමානය ඇති කරගෙන තමන්ට ලැබිච්ච නිධානය මොකක්ද කියලා හඳුනාගෙන තමන්ගේ ජීවිතයට රැකවරණ හදාගන්න අපි මහන්සි වෙන්න ඕන. ඒ සඳහා සිංහල දේශය ගැන, සිංහල ජාතිය ගැන, ශ්‍රී සම්බුද්ධ ශාසනය ගැන, මේ හැමදේම ගැන හැඟීමක් ඇතිවෙන්න නම් අපට මහා උපකාරය කරපු අපේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන හැඟීමක් ඇතිවෙන්න නම් අපිට මේ සම්බුද්ධ ශාසන ලාභය තිසරණය මෙච්චර කාලයක් ආරක්ෂා කරපු මහා සංඝරුවන ගැන හැඟීමක් ඇතිවෙන්න නම් අපේ මුතුන් මිත්තෝ ගැන හැඟීමක් අභිමානයක් ඇතිවෙන්න නම් පින්වතුනි අපි මහා වංශය ඉගෙන ගන්න ඕන. එනිසා මේ මිහිඳු මහරහතන් වහන්සේ නම් වූ අපේ අනුබුදුවරයන් වහන්සේ ලංකා භූමියට ශ්‍රී සම්බුද්ධ ශාසනය දායාද කිරීම සිද්ධ වෙච්චි පොසොන් පුරපසළොස්වක පුන් පොහෝ දිනේ යෙදෙන මේ පොසොන් මාසයේ සිංහලයාට හමු වූ නිධානයේ නමින් අපි මේ විදිහේ කෙටි දේශනා මාලාවක් ඔබට සිද්ධ කළේ මේ ගැන යම් ඉඟියක් ඔබට ලබා දෙන්න. ඉතින් ඒ නිසා හැබැයිම සිංහලෙක් විදිහට සිංහලයාගේ සත්‍ය වූ ඉතිහාසය මහා වංශය ඉගෙන ගන්න. හැඟීමක් ඇති කරගන්න සිංහල ජාතිය ගැන. හොඳට තමන්ගේ ජීවිතේ තෙරුවන් සරණ තුල පිහිටුවා ගන්න. පිහිටුවාගෙන සම්බුද්ධ ශාසනයෙන් තමනුත් තමන්ගේ ජීවිතයට ආරක්ෂාවක් ඇති කරගෙන මේ සම්බුද්ධ ශාසන ලාභය මහා නිධානය මතු අනාගතයටත් මැනවින් රකිමින් වටිනාකම හඳුනාගෙන රකිමින් දායාද කරන්නට සිංහලයෝ විදිහට අපි හැමෝම කැප වෙන්න ඕන. අපිට මේ සම්බුද්ධ ශාසනය නම් වූ මහා නිධානය දායාද කළ ලක්දෙරණට අනුබුදුවරයන් වහන්සේ වූ අපගේ මුල්ම ගුරුදේවයන් වහන්සේ ආදී ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. යෝ සත්තු කප්පෝ කල්යාණ මිත්තෝ මහා ඥානී ජිනත්‍රජෝ සෝලංකාදීප මාගම්ම ජෝතයි බුද්ධ ශාසනං තං විතරාගං ලංකාදීපප්පසාදකං වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං උතුම් සම්බුදු පුත්රුවන වූ අපට අනුබුදුරුවන බඳු මහානුවනැති කලන මිත්නු යම් මහරහත් උතුමෙක් දඹදිවින් මෙහි වැඩම කොට බුදු සසුන බැබල වූයේද මුළු ලක්දිවම පැහැදුණු විතරාගිව පිරිනිවන් වැඩි අපගේ මිහිඳු මුනිදුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන්
අපි අනුමෝදන් කරමු සක් දෙවිදුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝත් පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රීමත් සුමන සමන් දෙව් රජුන් ප්‍රධාන ලංකා භූමිය සුරකින්න සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ උපකාරය අප හැම දිනාට දෙවියෝ නුවඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පatti ලබත්වා. මේ ගෞතම ශාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානය සිදු කරන ඒ පින්වතුන්ලාගේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි අද දිනට 14 වන උපන්දිනය සමරන පින්වත් ඩිනුත් මාලන් පුතාට අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් ධර්ම දානමේ වශයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයේ වූ අනුමෝදන් වෙත්වා. ඒ වගේම සිංහලයාට හමු වූ නිධානය මේ දේශනා මාලාවේදී යන්තාක් පුණ්‍ය ධර්මයෝ රැස් කළාද ධර්ම දානමේ වශයෙන් ඒ සියලු පුණ්‍ය ධර්මයන්ුත් ඒ පුතාට අනුමෝදන් වෙලා තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් සියලු යහපත අභිවෘද්ධිය උදා වේවා. සුවසේ ජීවිතේ ගත කරන්නට ලැබේවා. අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතෙක් විදිහට සම්බුද්ධ ශාසනයේ පිහිට ලබන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ පරිලෝකීය පියදාස දන්තනාරායන පියාණන්ට යසසීලීද සිල්වා මෑණියන්ට නාලනීද සිල්වා පුංචි අම්මාට මේ පරිලෝකීය ගුරුවරුන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරිලෝ ජීවිත සැපයටපත් වෙත්වා. අපගේ ඥාතීන් දුක්ඛිත සසරින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින හැම දිනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා සිදු කරමු. අද ධර්ම දානය සිදු කරන ඒ බහමාසී වෙසෙන පින්වතුන් දෙපළට ධර්ම දානය සිදු කරන සියලු දෙනාට රොනාල් සෙනුලි තිරන්දි සිතුලි සෙහන්යා යුහෙන් සස්මිත හිරු කෙනුලි යන ඒ දූ පුතුන්ට ඒ වගේම ආදිව් සිඟිති පුතාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙලා ඒ දරුවන්ට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. අධ්‍යාපන කටයුතු ආදිය කිසියම් කරදරයකින් බාධාවකින් තොරව සුවසේ සාර්ථකව සිද්ධ කරගන්නට ඒ දරුවන්ට වාසනාව ලැබේවා. ජීවිතයට යහපත සලසන උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝම හැම කල්හි ජීවිතයට මුණ ගැහෙත්වා. අද ධර්ම දානය සිදු කළා වූ පින්වතුන්ලා සෑම සියලු දෙනාට ඒ වගේම සිංහලයාට හමු වූ නිධානය මේ දේශනා මාලාවේ ධර්ම දේශනාවල විකාශන දායකත්වයෙන් දරූ ඒ සුපින්වතුන්ලා හැම දිනාට මේ සියලු පින් එකලෙසම අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මේ දේශනා මාලාව පුරාවට පසුබිම් සැකසීම් ආදීයේදී ඒ සියලු කටයුතු වෙනුවෙන් විශාල කැපකිරීමක් සිද්ධ කරපු ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාට මේ දේශනා මාලාව තුලින්ම ජනිත සියලුම පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. සුපින්වත් ඔබ හැම දිනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. සුවසේ පින් පුරාගෙන සුවසේ ධම්මග දියුණු කරගන්නටත් ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් හැම දිනාට වාසනාව ලැබේවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.